समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, අදත් ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි. අද දේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ මැණික් දිවෙල දොඩම්කොටුව පදිංචි ආචාර්ය ලලිත් දොඩම්කොටුව මහත්මයා විසින් මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරනවා. ලලිත් දොඩම්කොටුව මහත්මයා ඇතුළු පින්වතුන්ට ධර්ම දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, ජීවිතාවබෝධය කියන එක සෑම ඉගැන්වීමකම මතු වුණාට, ඒ කියන්නේ සෑම ඉගැන්වීමක් තුළම වුන් ජීවිතාවබෝධය කියන වචනය ජීවිතය අවබෝධය කරා යන්න ඕන කියන එක කතා කරනවා. ඒ අවබෝධයේ අස්සේ ගොල්ලෝ තේරුම් ගත්ත එකම දේ තමයි දෙවියන් විසින් ලෝකේ හසුරුවනවා. ඒකට අපි හිස නමා ආචාර කළ යුතුයි, ගරු කළ යුතුයි, ඊට අවනත විය යුතුයි. අපිට වෙන විකල්පයක් නැහැ. ඒක තමයි ලෝකේ එකම විකල්පය කියලයි බුද්ධ මේ ලෝකේ ගැන්වීම කතා කරන්නේ. නමුත් බුද්ධ දේශනාවේ කතා කරන ජීවිතාවබෝධය ඊටාම ගැඹුරු පළල් අදහසකින් මතුවෙන එකක්. ඊටාම ගැඹුරු අදහසක් තියෙනවා. ඒ ගැඹුරු අදහස තමයි ගැටලුව, ප්‍රශ්නය, දුක නම් නොඑක ආකාරයෙන් වින්දනය කරන දුක නම් ගැටලුව මේ දුකෙන් නිදහස් වීම පිණිස, දුක නිමා කිරීම පිණිස, දුක නිරුද්ධ කිරීම පිණිස අපි මොනවද කරන්න ඕන? අපි කොහොමද අපේ හැසිරීම් ගොඩනගා ගන්න ඕන? ඒත් එක්කම අපේ චර්යා මොන විදිහට ගොඩනගා ගත්තොත්ද අපට සැබෑවටම නිවෙන්න පුළුවන්? නිවීම කියන්නේ කෙබඳු චර්යාවක් මත පදනම් වෙන එකක්ද කියන කාරණා පිළිබඳ ඉතාම පළල් අදහසකින් ලෝකේ කිසිම ආගමික මතවාදයක මතු නොවන ආකාරයකින් බුදුරජාණන් වහන්සේ අපට විවෘත කළා. මේ අරුබුදයේ තමා විසින්ම අවිද්‍යාව නිසා ගොඩනැගිච්ච ස්වභාවයක් බවත්, ඒ අවිද්‍යාව නිසා ගොඩනැගෙන යථාර්ථය තේරුම් ගැනීම පිණිස තමන්ගේ මනස කොහොමද සකස් කරගන්න ඕන, ඒ උදෙසා හදාගත යුතු අවබෝධය අපි කොහොමද ක්‍රමානුකූලව හදාගන්නේ, මේ ලෝකයේ එකම සත්‍යයක් පවතිනවා නම් ඒකම සත්‍ය තමන්ගේම හදවතින් කොහොමද දකින්නේ, මෙන්න මෙබඳු කාරණා පිළිබඳ බුදුදහම අපට වෙනස්ම කියවීමක් පැහැදිලි කළා. ඒ නිසා ඒ කියවීම ඊටාම ප්‍රායෝගිකයි, ප්‍රායෝගිකව පුහුණු කරන්න පුළුවන් තත්වයක්, ප්‍රායෝගිකව ගලප ගන්න පුළුවන් තත්වයක්. ඒ නිසා ඒ තත්වය ඊටාම ප්‍රශස්තයි. ඒ ප්‍රශස්ත තත්වය තුල අපි දායාද වෙනකොට, ඒ දායාද වීම තුල අපිට බුද්ධ වචනය තුලින්ම නිවීම සාක්ෂාත් කරගන්න අවකාශය ලැබෙනවා. එතකොට මේ නිවීම සාක්ෂාත් කරගන්න කැමති ශ්‍රාවකයෙකුට
බුදුදහම තරම් මේ ජීවිතය තුළ නිවෙන්න උගන්වපු වෙනත් ලෝකේ කිසිදු ඉගැන්වීමක් ඇත්තේ නෑ පින්වත්නි. පින්වත්නි මේ ලෝකේ සෑම වෙලාවකම අපි තුලින් සිද්ධ වෙන දෙයක් තමයි සංස්කාරයන් ගොඩනැගීම. සංස්කාර ලෝකයේ තුලම අතපොත ගගා තමයි අපි ඉන්නේ. එතකොට මේ සංස්කාරයන්ගෙන් නිදහස් වෙච්ච තැනක තමයි නිබ්බාන කියන ස්වභාවය, නිර්වාණය කියන ස්වභාවය පවතින්නේ. බුදුරජාණන් වහන්සේ එක්තරා සල්ගහක් මුල වැඩ ඉන්නකොට එක්තරා බමුණෙක් එයා කැලේට ලීරන්න ආවා. එයා මේ කැලේ ලීරණ කෙනෙක්. එයාට ඉඳලා තියෙනවා යම් පිරිසකුත්. එයා කල්පනා කරලා බැලුවා මම නම් මේ කැලේට ආවේ ලීරන්ටයි. මේ වගේ සිද්ධි ධර්මයේ ඕනතරම් තියෙනවා. මම මේ කැලේට ආවේ ලීරණ්ඩයි. මම නම් ඉතින් උදේ ඉඳලා හවස වෙනකන් ලීරලා මගේ වැඩ ටික නිමා කරනවා. හැබැයි මේ ශ්‍රමණයා, මේ ශ්‍රමණයන් වහන්සේ මේ කැලෑවේ මොකද කරන්නේ? කවරක් කරනවද? මේ කැලෑවේ මොකද්ද මේ ශ්‍රමණයන් වහන්සේ කරන්නේ? දැන් මට නම් වැඩක් තියෙනවා මේ සල්ගහකට හේතු වෙලා. ශ්‍රමණේකට මේ කැලෑවේ මොකද්ද තියෙන වැඩේ? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් මෙයා අහනවා, ශ්‍රමණයන් වහන්සේ මම නම් මේ කැලෑවේ වැඩ කරනවා. මේ බලන්න මගේ පිරිස ඔක්කොම ලීරනවා, ලී කපනවා. මගේ පිරිසට ගොඩාක් වැඩ මෙතන තියෙනවා. ඔබ වහන්සේ මොකද මෙතන කරන්නේ? ඔබ වහන්සේ මෙතනට ඇවිල්ලා මේ සල්ගහක් මුල වාඩි වෙලා මේ ඔබ වහන්සේ මොකද්ද කරන්නේ කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා නමේ වනස්මින් කරණීය මත්ති උච්චින්න මූලං මේ වනං. ඔව් මට වනේ වැඩක් නෑ තමයි. නමේ වනස්මින් කරණීය මත්ති මට කරන්න දෙයක් නෑ මේ කැලෑවේ. ඒතර යහනවා මේ ඇයි ඔබ වහන්සේට මොකුත් කරන්න නැත්තේ? නමේ වනස්මින් කරණීය මත්ති ඇයි ඔබ වහන්සේට මොකුත් කරන්න නැත්තේ? මම ඔය විදියට නෙමෙයි, මම කෙලෙස් මුල් වලින්ම ගැලෙව්වා. දැන් කිසිදු කෙලෙස් හුලක් ඇත්තේ නෑ. ඒ නිසා මට දැන් කරන්න දෙයක් නෑ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඇතරම කෙලෙස් මුල් වලින්ම ගලවලා දාපු මිනිහෙකුට තවත් ලෝකේ කරන්න දෙයක් නෑ. ඒ කියන්නේ කෙලෙස් මුල් වලින්ම ගලවලා දාපු කෙනෙකුට වනාන්තරයක තවත් කරන්න මොකක්වත් දෙයක් ඇත්තේ නෑ. බුදුරජාණන් වහන්සේ නමක් අපට උගන්වන්නේ තවත් දෙයක් කරන්න නැති වෙන්නම මේ අර්බුදය හමාර කරගන්න කියලයි. ඒකට අදාළව තමා විසින්ම මානසිකව ඇති කරගත යුතු මනෝමය ක්‍රියාවලිය බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරලා දීලා තියෙනවා. එතකොට මේ ලෝකයේ පින්වත්නි හැම වෙලාවකම කෙලෙස් විසින් යට කරලා දාපු තැනකයි අපි නැවතිලා ඉන්නේ. කෙලෙස් වලින් යට කරපු ලෝකයක බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය තුලින් ඊට පරිස්සමින් කෙලෙස් ටික ඉවත් කරලා දාලා නැගී ඉන්න විදිහයි අපි මේ දේශනාවලින් නිතරම අවධාරණය කරන්නේ. ඇත්තටම මේ වැඩපිළිවෙලට තමාව අභ්‍යන්තරිකව විමර්ශනය කරන
කුසලතාවයයි අවශ්‍ය වෙන්නේ. තමන්ම අභ්‍යන්තරිකව විමර්ශනය කරන කුසලතාවයේ තියෙනවා නම් ඒ කුසලතාවයේ තියෙන තැනක ශ්‍රාවකයාට නිවෙන්න ඒ කාරණය ප්‍රමාණවත්. මේ ලෝකේ නොඑක් ආකාරයේ දුක්ඛයන් පවතින නිසායි බුදු සමයේ කියවීම සමග එකඟ විය යුත්තේ. නොඑක් ආකාරයේ දුක්ඛයන් තියෙනවා. මේ දුක කියන්නේ අපි අත්විඳින එක්තරා ප්‍රතිඵලයක්. එතකොට මේ ප්‍රතිඵලය හදලා දීමට බලපාපු සිද්ධාන්තමය කාරණා ගණනාවක් තියෙනවා. ඒවා පිළිබඳ සාමාන්‍ය ලෝකයේ ඉන්න පුද්ගලයෙකුට හොයාගන්න අමාරුයි. ඒ නිසා බුදු කෙනෙක්ගේ විශ්මිත ඥානයකින් තමයි ඒ බඳු කාරණයක්, ඒ බඳු විග්‍රහයක් මතු කරලා හුවා දක්වලා පෙන්වන්නේ. මතු කරලා පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ නමක්. එතකොට බුදුරජාණන් වහන්සේ විසින් පැහැදිලි කරන කාරණය ඊටා ගැඹුරට යන ක්‍රමානුකූලව දන්න තැන ඉඳලා නොදන්න තැනට යන විදිහේ කාරණයක්. නොදන්න තැන ඉඳලා දන්න තැනට හොයාගෙන ඉන්න ගියාම ටිකක් අමාරුයි ඒක. නමුත් ඒකේ වරදක් නැහැ. නොදන්න තැන ඉඳලා දන්නා සීමාවට එක් කරන ආපු දේශනා හරිම අඩුවෙන් තියෙන්නේ. මොකද ඒ ශ්‍රාවකයාගේ ස්වභාවය අනුවයි එහෙම දේශනා කරලා තියෙන්නේ. ඔය සමහර දේශනා තියෙනවා අරහත්වයෙන් විස්තර කරන්නේ. අරහත්වය කියන්නේ මෙහෙම එකක්. අරහත්වයට පත් වෙන්නේ මේ විදිහටයි කියන්නේ ඇවිල්ලා මේ සාමාන්‍ය පෘථග්ජන ශ්‍රාවකයෙකුගේ ස්වභාවය දක්වාම කියනිනවා. ඒතර පටන් අරන් තියෙන්නේ අරහත්වයෙන්. නමුත් අරහත්වය සංවේදී තැනක් නෙමෙයි අපිට. ගොඩක් දෙනෙකුට මේ අවබෝධය කියන එක ප්‍රත්‍යක්ෂ නැහෙනේ. ඒ නිසා අරහත්වේ වගේ නොදන්නා තැනක ඉඳලා දන්නා තැනකට ගෙනාපු දේශනාවක් තියෙනවා. හැබැයි මේ දේශනා කරපු පිරිසගේ චින්තන රටාව එකට බලපාන්න ඇති. ඒ පිරිස හිතපු පතපු විදිය බලපාන්න ඇති. ඒගොල්ලෝ වැඩ කරපු විදිය බලපාන්න ඇති. ඒගොල්ලන්ගේ තිබුණු ප්‍රඥාවේ ස්වභාවය බලපාන්න ඇති. සමහර අනාගාමී වගේ ශ්‍රාවකයන්ට ඒ වගේ දේශනාවක් කරන්න ඇති. සමහර විට උපන් සත්‍යයා මෙන්න මේ බඳු දුකක පැටලිලා ඉන්නේ මහණෙනි මෙන්න මේ විදියටයි කියලා අරහත්ත්වයට පත් වෙච්ච පිරිසක් සමග ඇති වෙච්ච යම් සාකච්ඡාවක් වෙන්නත් පුළුවන්. අන්න ඒ වගේ තැන්වලදී අපිට පේනවා මේ නොදන්නා අරහත්ත්වයේ සිට දන්නා ජරා මරණ දුක දක්වාම ශ්‍රාවකයා අරගෙන එන විදිහක් පේන්න තියෙනවා. දැන් පටිච්ච සමුප්පාදේ අවිද්‍යාව නිසා සංඛාර ඇති වෙනවා කියන තැනින් ගවේෂණය කරගෙන යන එකට වඩා හොඳම දේ තමයි Tamanට මේ මොහොතේ දැනෙන දුක, ජරා මරණ දුකනේ. එතනින් පිටිපස්සට බලාගෙන යන එක. ඇයි මෙහෙම තත්වයක් මට උද්ගත වුනේ? ඇයි මට මේ වගේ තත්වයකට මුහුණ දෙන්න උනේ? මොනව නිසාද මට මේ බඳු තත්වයකට පත් වෙන්න උනේ කියලා විමර්ශනය කරලා බලන්න පුළුවන් නම් එබඳු විමර්ශනයක් තියෙන තැනක එබඳු විමර්ශනයක් කරන ශ්‍රාවකයෙකුට පින්වත්නි හරිම පහසුයි අවබෝධය කරා යන්න. ඒ නිසා අපි දන්න ප්‍රශ්නේ අපිට දැනෙන ප්‍රශ්නේ ඒ දැනෙන ප්‍රශ්නෙට විසඳුමක් විදියට ධර්ම මාර්ගයට ආවට පස්සේ ඒක හරිම ප්‍රායෝගිකයි. අවබෝධය කරා යන්න. මොකද තමන් ප්‍රශ්නිකින් දැවෙන බවත්, තැවෙන බවත්, පීඩාවට පත් වී ඇති බවත්, විඩාවට පත් වී ඇති බවත් තේරුම් අරගෙන ඒ තේරුම් ගත්ත තැනින් යම් ශ්‍රාවකෙක් අභ්‍යන්තර ප්‍රත්‍ය විමර්ශනය කළොත් ඒ විමර්ශනය කරන ශ්‍රාවකයාට පින්වත්නි පුදුමාකාරී විශාල යහපතක්, අභිවෘද්ධියක්, සෙතක්, ශාන්තියක් සැලසෙනවා. ඒක සුළුපටු දෙයක් නෙමෙයි. මොකද දැන් ಭಾರತයේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ වුණත් අවබෝධය කරා ආපු අය දිහා බැලුවහම තේරෙනවා ඒගොල්ලන්ට තිබුණු බරපතල ප්‍රශ්නයක් ඉදිරියේ ප්‍රශ්නේ මිරිකිච්ච මිනිසුන්ට තමයි විකල්පයේ විදියට නිර්වාණය නම් වූ తত্ত্বය තුල මෙබඳු දුක්ඛදායක තත්වයන් අල්ප මාත්‍රයක්වත් නැති බවට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දක්වන්නේ.
එතකොට බුදුරජාණන් වහන්සේ අපිට හැම වෙලාවකම මතක් කරන දෙයක් තමයි මහණෙනි මේ Tamanගේ ඇතුලේ ක්‍රියාවලිය පිළිබඳව මේ මොහොතේ සංවේදී වෙන්න. එහෙම සංවේදීභාවයක් හදා ගන්න ඕනේ. ඇයි කියලා දැන් කෙනෙක් ඇහුවොත් එහෙම ඒකට කියන්න පුළුවන් ආසන්නතම ගැටලුව තමයි ඔබ මේ මොහොතේත් අනේක විද নানা ආකාර දුක්ඛයන්ට ලෝකේ මුහුණ දෙනවා. ඔබට ඒ බඳු දුක්ඛදායක තත්වයන් මේ මොහොත තුලත් උපදිනවා වෙන්න පුළුවන්. ඒකයි ධර්මය කියන්නේ යංකෝ ඉදං අනේක විදං නානප්පකාරම් දුක්ඛං ලෝකේ උප්පජ්ජති. ජරා මරණං ඉදං කෝ දුක්ඛ. මේ ජරා මරණ කියලා ස්වභාවයක් මේ මොහොතේ තුල උපදින නිසා තමයි ආර්ය පරිශ්‍රණය වගේ එකක් අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්නම් වෙන විකල්පයකට නෙමෙයි. මේ මොහොත තුල අපි ජරා මරණ දුකකින් පීඩාවටපත් වෙලා. ඒතකොට කෙනෙක් කියන්න පුළුවන් නෑ අපිට එහෙම ඉහෙන් බහින්න රෝගයක් නෑ කියලා. නමුත් ජරාවටපත් වීම, මරණයටපත් වීම වැනි ඊතා අභාග්‍ය සම්පන්න සිදුවිය හැකි ඊතා වාසනාවන්ත ඕනෑම සිද්ධියකට ඔබටත් මටත් තව ඊතාම පුංචි වෙලාවකින් මුහුණ දෙන්න වෙන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන් දෙයක්. ඒක විය හැකි දෙයක් පින්වත්නි. ඕනෑම වෙලාවක ඒ බඳු තත්වයකට අපිට මුහුණ දෙන්න විය හැකි. ඒ නිසා අපි මුහුණ දෙන ජරාවට පත්වීම තමයි ලෙඩවීම, වයසට යෑම, රෝගී වීම, ඊට පස්සේ ප්‍රියයන්ගෙන් ඊට පස්සේ අපි මුහුණ දෙන නොඑක ආකාරයේ නොහිතන වෙලාවට මුහුණ දෙන ඉතා නොඑක ආකාරයේ දුක්ඛදායක තත්වයන්, ඊට පස්සේ මරණ දුක, ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක, අප්‍රියයන් සමග එක්වීමේ දුක, ප්‍රාර්ථනා කරන දේවල් නොලැබීමේ දුක, මේ විදිහ නොඑක ආකාරයේ දුක්ඛයන්ට අපේ ජීවිතේ විවෘත වෙනවා. ඒ බඳු දුක්ඛදායක තත්වයන්ට විකල්පයක් විදියට තමයි බුදුරජාණන් වහන්සේ මේ හේතුඵල සහිතව විමසමින් මෙබඳු ධර්මයක ප්‍රායෝගික උපකාරයක් අවශ්‍යයි කියලා ශ්‍රාවකයාව උනන්දු කරවන්නේ. අනිතනිනුයි බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයා උනන්දු කරවන්නේ. නොඑක ආකාරයේ දුක්ඛයන් ලෝකේ පවතිනවා. ඒතර මේ දුක්ඛයන් වසා ගැනීම පිණිස මිනිස්සු ආර්ථික වැඩපිළිවෙලක් හදනවා. ඒ ආර්ථික වැඩපිළිවෙලකින් පින්වත්නි මේ දුක නිමා කරගන්න බෑ. ඊතා ඉහළ ආර්ථික වැඩපිළිවෙලක් තියෙන අයට පවා ජීවිතය අතහැරෙනවා. එමනම් ආර්ථික ශක්තිය කියන්නේ විකල්පයක් නෙමෙයි. ඒතකොට කෙනෙක් අහන්න පුළුවන් එහෙනම් ධර්මීය විකල්පයක් වෙන්නේ කොහොමද? ධර්මයාව මැරෙන්නේ නැද්ද? ධර්මයේ ඉන්න කෙනා සදාකාලික වෙනවද? ධර්මයට ආවට පස්සේ එයා වයසට යන්නේ නැද්ද? ලෙඩ වෙන්නේ නැද්ද? එයාට ඉහිම් බහින රෝග හැදෙන්නේ නැද්ද? එහෙම කෙනෙක් අහන්න පුළුවන්. නෑ ධර්මයට ආවමත් එයා ලෙඩ වෙනවා. එයා වයසට යනවා. එයා මැරෙනවා. හැබැයි එයා කිසිම තැනක අසරණ භාවයක් නැහැ. නමුත් අද මේ ආර්ථිකය ගැන විතරක් හිත බලය ගැන විතරක් හිත නිලය ගැන විතරක් හිත මේවායින්ම මුසපත් වෙච්ච මිනිස්සු පින්වත්නි ලෙඩ වෙනකොට වයසට යනකොට මරණය කිට්ටු වෙනකොට එයාට කායික විඩාව පමණක් නෙමෙයි කායික විඩාව දැන් කොහොමද තියෙනවනේ ලෙඩවීම වයසට යෑම තුල කායිකව නොඑක ආකාරයේ දුක්ඛදායක අත්දැකීම් වලට එයා විවෘත වෙලා ඉනවා. නමුත් නොඑක ආකාරයේ මානසික දුක්ඛයන්ටත් එයාට විවෘත වෙන්න වෙනවා. එයාව සසල වෙනවා, එයාව කඩා වැටෙනවා, එයාට ආධ්‍යාත්මික වශයෙන් එයා තුළ මහා කම්පනයක් හට ගන්නවා. ඇබිස්සුණු ගතියක් ඇති වෙනවා. මේවා අතහැරෙයිදෝ කියලා යම්කිසි තැතිගැන්මක් බියජනක බවක් තියෙනවා. නමුත් අර ධර්මයත් එක්ක ඉන්න කෙනා මේ ඔක්කොම අතහරින්න සූදානම් වෙච්ච ස්වභාවයකටපත් වෙනවා. කායික වේදනාව, කායික විඩාව තියෙනවා. නමුත් දැන් කායික විඩාව තියෙද්දී ආ මානසික විඩාවකුත් ගත්තොත් එහෙම බරපතලයි ඒක. මොකද දෙපැත්තකින් යාට බැට කන්න වෙනවා. සාමාන්‍ය ලෝකයේ කෙනෙක් ওই දෙපැත්තෙන් බැට කනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සැබෑවටම දායාද වෙච්ච ශ්‍රාවකෙක්. සැබෑවටම ධර්මයේ තුල ගොඩනැගිච්ච පුද්ගලෙක් මෙබඳු ආකාරයකින් හුල් දෙකකින් බැට කන විදිහේ වැඩපිළිවෙලක් එයාට ඇත්තේ නැහැ. එයා එක පැත්තකින් විතරක් පීඩාවටපත් වෙනවා. කායික පීඩාව කොහොමද රහත් උනක් තියෙනවනේ කායිකව ඇති වෙන විවිධාකාර දුක්ඛදායක තත්ත්වයන්. නමුත් එයා ඒ උත්තමයන් වහන්සේලාට ධර්මයේ තුල ජීවමාන වෙච්ච පුද්ගලයාට පින්වත්නි මානසික විඩාවක් නැහැ. මානසික පීඩාවක් නැහැ. එතකොට නොඑක ආකාරයේ දුක්ඛයන් උපදින්නේ කොහොමද කියන එක පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට අවබෝධයක් තියෙන්න ඕන. මොකක්ද මේ தત્ත්වය තුල පවතින නිදානමය හේතුව?
මොකක්ද මේ බඳු තත්ත්වයක් ඇතිවීම පිණිස බලපාන ප්‍රධාන මූල සාධකය? මොකක්ද ප්‍රභවය වෙන්නේ කොහොමද? මොනවා ඇති වුණාමද මේ ජරා මරණ නොඑක ආකාරයේ දුක්ඛයන් ඇති වෙන්නේ කියලා දිවා රාත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විමර්ශනය කරන්න ඕනේ. එතකොට තමයි යාට ධර්මයේ ඇත්ත පැතිකඩ පේන්න පටන් ගන්න. පුද පූජා අභිභවා ගිහින් ලෝකේ යථාර්ථවාදී අවබෝධයේ පැත්තට නැමුණු ශ්‍රාවක භාවයක් ඇති වෙන්නේ. ඇත්තටම පින්වත්නි ඔබට හිතිලා තියෙනවද මොකද මේ නොඑක ආකාරයේ දුක්ඛයන් උපදින්නේ කියලා ඔබට හිතිලා තියෙනවද? මොකද්ද මේ දුකට හේතුව? මොකද්ද මේ දුක? මේ කියන්නේ මේ මොහොතේ දුක ගොඩනැගෙන්නේ කොහොමද කියලා ඔබට හිතිලා තියෙනවද? එතකොට පින්වත්නි අපි හැම වෙලාවකම කල්පනා කරලා බලන්න ඕනේ මේ නොඑක ආකාරයේ දුක්ඛයන් ඇති වෙන්නේ කොහොමද? නොඑක ආකාරයේ දුක්ඛයන් නැති වෙන්නේ කොහොමද? මේ නොඑක ආකාරයේ පවතින දුක්ඛදායක තත්ත්වයන් නැති කරනවා නම් ඒකට මොකද්ද මම කරන්න ඕන කියලා තමන්ගේ පැත්තෙන් විය යුතු දේ පිළිබඳව ගවේෂණයක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට තියෙන්න ඕන. පින්වත්නි මේ දුක කියන ස්වභාවය නොඑක ආකාරයේ විඳින අනේක විද নানা ප්‍රකාර දුක්ඛදායක තත්ත්වයන් හැම වෙලාවකම උපදින්නේ බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරන්නේ මේ දුක කියන එක නොඑක ආකාරයේ নানা ප්‍රකාර දුක පංචස්කන්ධය නිදානය කරගෙන පවතිනවා කියලයි. ස්කන්ධයන්ගේම සමුදය හේතුවෙන් පවතිනවා කියලා. ඒ කියන්නේ ස්කන්ධයන් ඇති වෙච්ච තැනක තමයි දුක කියලා ස්වභාවයක් ඇති වෙන්නේ. මේ ස්කන්ධයන්ගේ ජාතිය නිසා දුක ජනනය වෙනවා කියලයි. ස්කන්ධයන්ගේ ප්‍රභවය නිසා නොඑක ආකාරයේ নানা ප්‍රකාර දුක්ඛයන් ප්‍රභවය වෙනවා කියලයි. මේ ස්කන්ධයන් හැම වෙලාවකම පවතිනකොට පංචස්කන්ධයන් හැම වෙලාවකම පවතිනකොට ඒ තුල අවිද්‍යාවේ සම්මිශ්‍රණයකුත් තියෙනකොට හැම වෙලාවකම ජරා මරණ කියලා ස්වභාවයක් ඇති වෙනවා කියලයි. ස්කන්ධයන් නැති වෙනකොට ජරා මරණ කියන ස්වභාවයත් නැත්තටම නැති වෙලා යනවා කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අන්න එහෙමනම් මේ ස්කන්ධයන් නිසා තමයි නොඑක ආකාරයේ දුක්ඛයන් අනේක විද নানা ප්‍රකාර දුක්ඛයන් ඇති. ඇත්තට මේක ඇති වෙන්නේ කොහොමද දන්නවද? මේ ලෝකේ කවර අත්දැකීමක් තුල හෝ ශ්‍රාවකයා විවෘත වෙනකොට ඒ අත්දැකීම තුලදී පින්වත්නි ඒ ශ්‍රාවකයා ඒ අත්දැකීම තුලට විවෘත වෙනකොට මේ ආයතන වලින් යා ලෝකයට පිවිසෙනකොට ඒ සෑම පිවිසුම් මාත්‍රයක් තුලම ස්කන්ධ පහක් පහළ වෙනවා කියලා ඔබ දන්නවනේ. ඒක අපි ඕන තරම් කියලා තියෙනවනේ. දැකීම් මාත්‍රයක් තුලම ස්කන්ධ පහක් පහළ වෙනවා කියලා. ඔය ස්කන්ධ පහ පහළ වෙලා ඒක ඇති වෙලා නැති වෙලා යනකොට ඒ තුල මේ උපාදානීය ස්වභාවයක් අපිට පවතිනවා. උපාදානීය ස්වභාවයක්. ඒවා අපිට උපාදානීය වෙනවා පින්වත්නි. එතකොට මේ උපාදානීය ස්වභාවයේ පදනම් කරගෙන උපාදානීය වෙච්ච තැනක උපාදානීය හේතු කරගෙන පින්වත්නි මේ උපාදානීයම පදනම් කරගෙන තමන්ගේ හිත ඒ ස්කන්ධයන් උපාදානීය වීම නිසා නැවත නැවත ලෝකයට ගිහින් ලෝකයේ තුල අබිරමණය කරන ගතියක්, ලෝකයේ වින්දනය කරන ගතියක්, ලෝකයේ ඊතා සතුටෙන් පිළිගන්න ගතියක් අපි තුල ඇති වෙනවා. ඒ කියන්නේ දැඩිව අල්ලා ගැනීම නිසායි. ඇහෙන් දකින රූප මාත්‍රයේ පදනම් කරගෙන ස්කන්ධ ධර්මය පහක් පහළ වෙනකොට ඒ පහමයි යාට උපාදානය වෙන්නේ. ඇත්තටම රූපේ නෙමෙයි. එළියේ පේන රූපේ උපාදානය වෙනවා කියලා කතාවට වඩා ඒක ඊටා ගැඹුරින් විමසන්න ඕන එකක්. ඒ තුල තමාගේ හිතයි යාට උපාදානය වෙන්නේ. මොදේ රූපේ දකින්නකොට තමා තුල චක්කු විඥානයේ පහළ වෙලා විඥානස්කන්ධය පහළ වෙලා ඒ විඥානස්කන්ධයයි උපාදානය වෙන්නේ. ඒ විශේෂයෙන් දැනගත්ත ඒ ස්වභාවයටයි යා ප්‍රිය කරන්නේ.
ඊට අනුව පින්වත්නි තමා තුළ සැප වේදනාවක් ඇති වෙනකොට ඒ සැප වේදනාව ගෙනත් දුන්න රූපේ ඒ පැත්තේ තියෙද්දී ඒ රූපේ පැත්තේ විඥානයේ පිහිටව ගන්නවා විතරක් නෙමෙයි ඒ තුළ ඇති වෙච්ච යාට ඒ සුඛ ආස්වාදයේ එක දිගට පවත්වගෙන යෑම පිණිස යා තුළ හිතේ උනන්දුවක් ඇති වෙනවා හරි කැමැත්තක් ඇති වෙනවා අන්න ඒ වේදනා ස්කන්ධයයි වේදනා උපාදාන ස්කන්ධයක් වෙන්නේ ඒ වේදනාව ඇතිනුට එයා ඒකට පුදුම දැඩිව බැහැගත්ත අල්ලගත්ත ගතියක් එයා තුළ ක්‍රියාත්මක වෙනවා. දැඩිව බැහැගෙන ඉන්න ගතියක් ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ පින්වත්නි ඒකට අනුව නොයේක් සංඥා පහළ වෙනකොට යං වේදේති තං සංජානාති විඳින දේ අඳුන ගන්නකොට ඒ අඳුනා ගැනීමටයි එයා කැමැති වෙන්නේ. ඒ අඳුනා ගැනීමට එයා කැමැති වෙනවා කියලා කියන්නේ සංඥා උපාදාන වෙනවා. එතන සංඥා උපාදාන ස්කන්ධයක් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ උපාදාන ස්කන්ධේ ක්‍රියාත්මක වෙන තැනක උපාදානයේ නිසාම පින්වත්නි ඊට අනුව මේ විදියට ඇති වෙන ස්කන්ධයන්ගේ ක්‍රියාවලිය නිසා ඒ උපාදානයට අනුව පින්වත්නි තමන්ගේ හිත ගැඹුරින් විශ්ලේෂණය කරනකොට ඒ අනුව දැකපු රූපයට අනුව නොයෙක් ආකාරයේ සිතුවිලි හිත පැත්තට ගලාගෙන එනවා. ඒ ගලාගෙන එන සිතුවිලි වලට එයා තුළ පුදුමාකාර කැමැත්තක් රාගය කියන්නේ සිතුවිල්ලක්. ඒකට එයා තුළ බැඳිච්ච බවක්, දැඩිව අල්ලගත්ත බවක් එයා තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ දැඩිව අල්ලගත්ත භාවයේ පදනම් කරගෙන පින්වත්නි එයා තුළ සංකාරස්කන්ධයක් ක්‍රියාත්මක වෙනවා. ඊට අනුව පින්වත්නි එයා තුළ ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන් පහළ වෙනකොට ඒක උපාදානෙ වුණාට පස්සේ උපාදානය කියන්නේ අර දැඩිව හිත බැහැගත්වීම පදනම් කරගෙනයි නැවත එයා කර්ම සකස් කරගන්නේ. ඔන්න භවය නිසා නැවත ජාතිය පහළ වෙනවා. ඒ ජාතිය පහළ වෙනකොට සමහර විට ජාතිය නිරේ වෙන්න පුළුවන්, പ്രേත ලෝකේ වෙන්න පුළුවන්, තිරිසන් ලෝකේ වෙන්න පුළුවන්, සතර අපායේ නොඑක ආකාර නානා ප්‍රකාර දුක්යන් ඔන්න උපදිනවා. මනුස්ස ලෝකෙට ආවත් නානා ප්‍රකාර දුක්යන් උපදිනවා. ඒ දුක තමා විසින්ම ගොඩනගාගත්ත පුරාණ සංස්කාරයක දායාදයක් විදියටයි ධර්මයේ පෙන්වන්නේ. ඒතර පුරාණ සංකාරයක දායාදයක් නම් පුරාණ සංකාරය කියන ස්වභාවය ඇති උනේ තමා තුළ ගොඩනැගිච්ච ස්කන්ධයන් තුළ බැසගෙන සම්පූර්ණයෙන් උපාදානය කරගෙන හිටිය නිසා උපාදානස්කන්ධේ ක්‍රියාත්මක වෙනකොට උපාදානස්කන්ධේ ක්‍රියාත්මක වෙච්ච තැනක පින්වත්නි හිත තුල දැඩිව බැහැගෙන අල්ලගෙන තුරුල් කරගෙන ඉන්න ගතියක් එයා තුල ඇති වෙනවා. ඉතින් මේක තමයි සාමාන්‍ය ක්‍රියාවලිය. ඒතර මේ සාමාන්‍ය ක්‍රියාවලිය තුල පින්වත්නි අනේ දැන් ඒ කාරණේ කොච්චර වැදගත්ද බලන්න. යංකෝ ඉදං අනේක විදං නානාප්පකාරම් දුක්ඛං ලෝකේ උපජ්ජ නොඑක් ලෝකේ දුක්ඛයන් උපදින්නේ වෙන දෙයක් නිසා නෙමෙයි පංචස්කන්ධයම නිධානය කරගෙනයි. පංචස්කන්ධේ සමුදය වීම නිසා ඒවා උපාදානීය වීම නිසා පින්වත්නි නොඑක් ආකාරයේ දුක්ඛයන් ඇති වෙනවා. එතකොට නොඑක් ආකාරයේ දුක්ඛයන් ප්‍රභවය වෙනවා. නොඑක් ආකාරයේ ජරා මරණ ඇති වෙනවා. ස්කන්ධ තියෙන වෙලාවට පින්වත්නි ජරා මරණ ඇති වෙනවා. සම්පූර්ණයෙන්ම ස්කන්ධයන් උපාදානේ නොවිච්ච කල්ලි උපාදානේ නොවිච්ච තැනක පින්වත්නි ඔන්න ජරා මරණ දුක නිරුද්ධ වෙලා යනවා. එහෙමනම් නිරෝධයේ පැත්තත් අපි දැනගන්න ඕනේ. එහෙනම් නොඑක් ආකාරයේ নানা ප්‍රකාර දුක්ඛයන් උපද්දවල දුන්නේ මේ හිත. නොඑක් ආකාරයේ දුක්ඛයන් මේ හිත උපද්දවල දුන්නේ වෙන දෙයක් නිසා නෙමෙයි. එකම දේ කුමක්ද පින්වත්නි? ඒ එකම දේ තමයි තමා තුළ ඇති වෙච්ච ස්කන්ධයන් පහ තමා ඒකට බැහැගෙන ඒකම සතුටින් පිළි අරගෙන උපාදානීය වෙච්ච නිසා. ඒතර මේ බඳු තත්වයක් තුළ තමයි මේ දුක සම්භවය වෙන්නේ, දුක ප්‍රභවය වෙන්නේ කියන එක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් බලලා යා හොත්තට තේරුම් ගන්න ඕන. එතකොට එතනිනුත් නවතින්නේ නැතුව මේ ප්‍රශ්නේ ඉදිරියට ලියා ගන්නවා නම් ඉදිරියට මේ ප්‍රශ්නේ ලියා ගන්න උනන්දුවක් තියනවා නම් එයා තවත් විමසන්න ඕන පිටිපස්සට. කොහොමද විමසන්නේ? එයා විමසන්න ඕන හොඳයි මේ පංචස්කන්ධය කියන දුක පංචස්කන්ධය කියන
දේට මොකද්ද නිදානය? මේකත් ඵලයක් වෙන්න පුළුවන්, මේකත් ප්‍රතිඵලය වෙන්න පුළුවන්, මේකත් නිකම්ම උපදින්න විදියක් නැහැ කියලා යා තවත් එයා පිටිපස්සට බලනවා. බලන්න බුදුරජාණන් වහන්සේ බොහෝම ඉලක්කගතව පැහැදිලි කරනවා මොකද්ද මේකට හේතුව? මේ පංචස්කන්ධ ලෝකයක්, පංචස්කන්ධයක් ඇතිවීමට බලපාපු හේතුව මොකද්ද? ජාතිය මොකද්ද? ඒ වගේම උපදිය මොකද්ද කියලා හොත්තට කල්පනා කරලා බලනකොට යාට තේරෙනවා බුදුරජාණන් වහන්සේම පැහැදිලි කරනවා උපදි තණ්හා නිදානෝ තණ්හා සමුදයෝ චන්හා ජාතිකෝ තණ්හා පබවෝ තණ්හා සති උපදි හෝති. තණ්හා අසදි උපදින හෝති. එහෙමනම් මේ ස්කන්ධයන්ගේ පහළවීමට බලපෑවේ තණ්හාවමයි. කොහේ තණ්හාව? තමන්ගෙම හිතේ ඇති වෙච්ච තණ්හාව. තණ්හාවම හේතුවෙන් ස්කන්ධයන් ඇති වෙනවා. තණ්හාව ජාතිය කරගෙන ස්කන්ධයන් සමුදය ජාතිය වෙනවා. තණ්හාවේ ප්‍රභවයක් පවතින නිසා ස්කන්ධයන්ගේ ප්‍රභවයක් පවතිනවා. තණ්හාව තියෙනකොට ස්කන්ධයන් තියෙනවා. තණ්හාව නැතිකොට ස්කන්ධයන් නැහැ. එහෙමනම් මේ අපි තුල පවතින තණ්හාව කවරකට පවතින තණ්හාවද? රූපය කෙරෙහි පවතින තණ්හාව රූප තණ්හා. ශබ්දයේ කෙරෙහි පවතින තණ්හාව ශබ්ද තණ්හා. ගන්ධ සුවඳ කෙරෙහි පවතින තණ්හාව ගන්ධ තණ්හා. රසය කෙරෙහි පවතින තණ්හාව රස තණ්හා. ඒ වගේම පහස කෙරෙහි පවතින තණ්හාව පොට්ටබ්බ තණ්හා. හිතේ ඇතිවෙන ධර්මයන් පිළිබඳව පවතින තණ්හාව ධම්ම තණ්හා. මෙන්න මේ විදියට නොඑක ආකාරයේ තමා තුළ උපදින තණ්හාවේ ස්වභාවය හේතු කරගෙන තමයි පින්වත්නි නොඑක් নানা ආකාර දුක්ඛයන් ලෝකේ ඇති වෙන්නේ. නොඑක් දුක්ඛයන් ලෝකේ ඇති වෙන්නේ අන්න ඒ විදියටයි. දැන් බලන්න එතකොට යාට පේනවා රූප තණ්හාව තිබ්බහම රූපය දකින්නකොට ඒ දැකීම මාත්‍රය තුලයි පින්වත්නි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහක් සමුදේ වෙන්නේ. ස්කන්ධ පහක් සමුදේ වෙන්නේ අන්න එතනයි. එතනම තමයි ස්කන්ධ පහක් නිරුද්ධ වෙලා යන්නේ. එතකොට ස්කන්ධ පහක් සමුදේ වී නිරුද්ධ වී යන්න බලපාන්නේ තමා තුළ පවතින රූප තණ්හාව. ගැඹුරින් බලනකොට තේරෙනවා එයාට රූප තණ්හාවක් තියෙන කොටයි රූප බලන් හිතෙන්නේ. ඒ රූප බැල්ම තුළ තමයි තමා තුළ ස්කන්ධයන් පහළ වෙලා අනේක විදං නානප්පකාරං දුක්ඛං ලෝකේ උප්පජ්ජති. අනේක විද වූ නොඑක් ආකාරයේ දුක්ඛයන් උපදින්නේ කියලා ඒ ශ්‍රාවකයා ඊටාම පැහැදිලිව දැනගන්නවා. පැහැදිලිව දැනගන්නවා. එතකොට ඒ ශ්‍රාවකයා මේ විදියට පිටිපස්සට බලාගෙන යනකොට ඇත්තටම මේක භාවනාවෙන් දකින්න ඕන දෙයක් මම මේ කියාගෙන යන්නේ. ඉතින් මේ ඉලක්කයට දැනගත්තම හරි ලේසි යාට පිටිපස්සට බලාගෙන යන්න. හොඳට විපස්සනාව හොඳට සමාහිත කරගෙන මේ විදියට Tamanටම භාවනාව තුලින් බලන්න පුළුවන්. ආය අමුතුවෙන් හොය බලන්න දෙයක් නැහැ. බලන්න කොච්චර ලස්සනට දේශනාව තුල පැහැදිලි වෙලා තියෙනවද. හොඳට හිත සමාධිය තුල පිහිටවාගෙන හොය සමත වශයෙන් හිත හොඳට දියුණු කරගෙන ඒ සමත භාවනාවක් තුලින් ගොඩනගාගත්ත චිත්තසංතානිය තුලදී ඒ ශ්‍රාවකයාට පුළුවන් විමසන්න මේ විදියට. එතකොට ඒ ශ්‍රාවකයාට මේ විදියට විමර්ශනය කරනකොට ඒ විමර්ශනය කිරීම තුල පින්වත්නි ඒ පුද්ගලයාට මේ Tamanගේ ඇතුළේ මේ ඇතිවෙන නාමමය ක්‍රියාවලිය පිළිබඳ ඉතාම පැහැදිලි අවබෝධයක් පැහැදිලි නුවණක් ඇති වෙනවා. ඒ සමත භාවනාව තුළින් උපචාර සමාධි මට්ටමකටවත් හිත පහත්වාගෙන මේ විදියට ඇතුළ විමසන්න පුළුවන්. මේ විදියට මම මේ මොහොතේ අත්විඳින අනේක විද নানা ආකාර දුක්ඛයන් මොනවද කියලා යා බලනවා. ජාති දුක නිසා ඔක්කොම ජරාවටපත් වෙනවා, වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා, ප්‍රියයන්ගෙන් වෙන් වෙනවා, අප්‍රියයන් සමග එක් වෙනවා, ප්‍රාර්ථනා කරන ඒවා නොලැබෙනවා, නොඑක ආකාරي දුක්ඛයන් ඇති වෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? මොකද්ද මෙහෙම වෙන්න හේතුව? ඔන්න එහෙම පිටිපස්සට බලාගෙන යනවා. එතකොට යා එක තැනක තණ්හාව නිසා ස්කන්ධ දුක හට ගන්නවා. ස්කන්ධ දුක නිසා අනේක විද নানা ආකාර දුක්ඛයන් ලෝකේ සමුදේ වෙනවා. මේ විදිහට තේරෙනවා. එතකොට යා එතන ඉඳලත් පින්වත්නි තමාගේ අභ්‍යන්තරයේ තව දුරටත් විමර්ශනය කරනවා. අන්තර් සම්බන්ධයේ විමසනවා. මොකක්ද මේ තණ්හාවට හේතුව? මේ තණ්හාව ඇති වෙන්නේ
කුමක් නිසාද? තණ්හාව ඇතිවෙන්න බලපාන ප්‍රධාන හේතුව මොකද්ද? කොතනදීද මේ තණ්හාව උපදින්නේ? කොතනදීද තණ්හාව නිරුද්ධ වෙන්නේ කියලා එයා එතනත් හොඳට විමසනවා තමන්ගේ හිතින්. ඉතින් මේ වගේ විමසීමක් තුළ පින්වත්නි හිත පුදුමාකාර විදියට එකඟ වෙලා ඉතින් තමන්ගේ ඇතුලේ මේ ඇතිවෙන මේ නොඑක ආකාරයේ දුක්ඛයන් ඇතිවීමේ මූලය බොහොම පැහැදිලිව පේන්න පටන් ගන්නවා. ඉතාම පැහැදිලිව පේන්න පටන් ගන්නවා. එතකොට එයා එතනදිත් කල්පනා කරලා බලනවා යංකෝ ලෝකේ. එතකොට එයාට පේන දේ තමයි මේ නැවත තමා තුළ ඇතිවෙන මේ තණ්හාව කියන එක කොහොමද ඇති වෙන්නේ කියන එක මේ රවුමට කැරකි ඇත්තටම මේක වටයක් වගේ. මේ වට්ටමූලික තණ්හාව කියලා එහෙම ධර්මයේ තියෙන මේ තණ්හාව ඇති වෙන ආකාරය පැහැදිලිව පේනවා. එතකොට යාට සම්මර්ෂණය කරලා බලනකොට තේරෙනවා තණ්හාවට හේතුව යංකෝ ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සා තණ්හා uppajjamana uppajjati එත්ත නිවිසමානා නිවිස්සති කිංච ලෝකේ පිය රූපං සාත රූපං චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සා තණ්හා uppajjamana uppajjati එත්ත නිවිසමානා නිවිස්සති. මේ ලෝකයේ යම් කිසි ප්‍රිය භාවයක් මේ ලෝකේ යංකෝ ලෝකේ පිය රූපං සාත රූපං මధుර ස්වභාවයක් තියෙනවා නම් පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා uppajjamana uppajjati. එතකොට එතන තමයි තණ්හාව උපදින්නේ. එත්තේ සා තණ්හා uppajjamana uppajjati එත්ත නිවිසමානා නිවිස්සති. පින්වත්නි එතන තණ්හාව උපදිනවා. පින්වත්නි එතනම තණ්හාව නිරුද්ධ වෙලා යනවා. මේ ලෝකයේ වනාහි යම් කිසි ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් තියෙනවා නම් අපි ප්‍රිය ස්වභාවයකින් මధుර ස්වභාවයකින් ලෝකෙ පිළිගන්නවා නම් ඒ ලෝකේ ප්‍රිය ස්වභාවයෙන් පිය රූපං සාත රූපං ඉත්තේ සා තණ්හා uppajjamana uppajjati. එතන තමයි තණ්හාව උපදින්නේ. එතකොට එතන තණ්හාව උපදිනවා. පින්වත්නි එතනම තණ්හාව නිරුද්ධ වෙලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කිංච ලෝකේ පිය රූපං සාත මොනවද ප්‍රිය භාවයෙන් සාත භාවයෙන් කියන්නේ ප්‍රිය භාවයෙන් මధుර භාවයෙන් ලෝකේ පිළිගන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා uppajjamana uppajjati එත්ත නිවිසමානා නිවිස්සති. මේ ලෝකේ ඇස ප්‍රිය භාවයකින් මధుර භාවයකින් යුක්තයි. ඇස කියන්නේ ප්‍රිය භාවයෙන් සහ මధుර භාවයෙන් යුක්තයි. එතකොට ඇස ප්‍රිය භාවයෙන් මధుර භාවයකින් යුක්තයි කියලා පිළිගන්නකොට ඒක ආස්වාදනීය වශයෙන් පිළිගන්නකොට තණ්හාව අන්න එතන තමයි උපදින්නේ. බලන්න කොච්චර පැහැදිලිද. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සෝතං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා uppajjamana uppajjati එත්ත නිවිසමානා නිවිස්සති. යම් වෙලාවක මේ ලෝකේ කන ප්‍රිය භාවයෙන් මధుර භාවයෙන් යුක්තයි කියලා පිළිගත්තොත් අන්න එතන තමයි තණ්හාව උපදින්නේ. එතන තමයි තණ්හාව තියෙන්නේ. එතකොට ඔන්න ඔය විදියටයි තණ්හාව ලෝකේ හටගන්නේ. එහෙමනම් දැන් බලන්න යම් විදියකින් ලෝකය තුල අත්දකින අපි ඇතුළට ගන්න අත්දැකීම තුල ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් අත්දකින ලෝකයේ තුල පිය රූපං සාත රූපං ආදී වශයෙන් ප්‍රිය භාවයෙන් මధుර භාවයෙන් ලෝකේ පිළිගන්නේ. ඇත්තටම ඇයි ලෝකේ එහෙමත් ඒවත් පිළිපස්සට බලන්න පුළුවන්. ඇයි එහෙම පිළිගන්නේ? එහෙම පිළිගන්නේ පින්වත්නි අපි තුල තියෙන සුබ සංඥාව නිසා. ඒ වගේම ප්‍රිය මధుර භාවයෙන් පිළිගන්නේ එළියේ ලෝකයේ ඇත්ත දන්නේ නැතිකම නිසා. මේ බාහිර ලෝකයේ පවතින යථාර්ථයේ අනිත්‍යතාවයේ විපරිණාමය ගැන අපට බොහොම පැහැදිලි නුවණක් නැතිකමම තමයි මෙන්න මේ අවුලට ප්‍රධාන වශයෙන් බලපාන්නේ.
ඒකමයි ප්‍රධාන වශයෙන් බලපාන්නේ. එතකොට මේ ස්වභාවය ඊටාම හොඳින් තේරුම් ගත්ත ශ්‍රාවකෙක් විදියට මේ ස්වභාවය ඊටාම හොඳින් තේරුම් ගත්ත පුද්ගලයෙක් විදියට මේ යථාර්ථය ඊටාම මනවින් තේරුම් ගැනීමයි වටින්නේ. ඒක බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා මෙන්න මේ විදියට. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ පැහැදිලි කරනවා මහණෙනි මේ ඉස්සර අතීතයේ යම්කිසි ශ්‍රමණෙක් හරි බ්‍රාහ්මණෙක් හරි ලෝකේ කවුරු හරි කෙනෙක් ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි කියලා ලෝකේ පිළිගත්තොත් කවුරු හරි කෙනෙක් අතීතේ මధుර ස්වභාවයෙන් කියලා පිළිගත්තොත් එහෙම පිළිගන්නේ මහණෙනි ඒක නිත්‍ය වශයෙන් දැක්ක නිසායි. සැප වශයෙන් දැක්ක නිසායි. ආත්ම වශයෙන් දැක්ක නිසායි. නිරෝගී දෙයක් වශයෙන් දැක්ක නිසායි. නිර්භයක් වශයෙන් දැක්කනේ. මේක බය විය යුතු දෙයක් නෙමෙයි. මේ ඇහැ ඉදිරියට යන රූපේ හොද්දට විඳින්න ඕන කියලා ඒකට ඒ විදියට දැක්ක නිසායි. අන්න ඔය විදියට දැක්ක නිසා මහණෙනි අතීතේ තණ්හාව උපන්න. මෙතන වචන පහක් කියනවනේ. මොකද්ද? නිත්‍ය වශයෙන් දැක්ක නිසා බුදුරජාන් වහන්සේ පැහැදිලි කරනවා යම් කිසි ලෝකේ ශ්‍රමණීකෝ වේවා බ්‍රාහ්මණීකෝ මధుර වශයෙන් දැක්ක නිසා, නිත්‍ය වශයෙන් දැක්ක නිසා, සැප වශයෙන් දැක්ක නිසා, ආත්ම වශයෙන් දැක්ක නිසා, නිරෝගී වශයෙන් දැක්ක නිසා, නිර්භය වශයෙන් දැක්ක නිසා. අන්න ඔය විදියට දැක්ක නිසා තමයි මහණෙනි අතීතේත් මේ ලෝකේ දුක ගොඩ නැගුණේ. අතීතේ ලෝකේ নানা ප්‍රකාර දුක්යන් ඇති වුණ ඔන්න ඔය විදියටයි. ඒ නිසා මහණෙනි යම් තැනක තණ්හාව වැඩුණොත් එතකොට තණ්හාව වැඩෙන්නේ මොකක් නිසාද? ප්‍රිය භාවයෙන්, මధుර භාවයෙන්, නිත්‍ය භාවයෙන්, සැප භාවයෙන්, ආත්ම භාවයෙන්, නිරෝගී භාවයෙන්, නිර්භය භාවයෙන් පිළිගත්ත නිසා. එහෙම පිළිගන්නකොට පින්වත්නි එතන ඒකාන්ත වශයෙන්ම තණ්හාවමයි වැඩෙන්නේ කියනවා. තණ්හාව වැඩෙනකොට පංචස්කන්ධයමයි වැඩෙන්නේ කියනවා. පංචස්කන්ධේ වැඩෙනකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පින්වත්නි පංචස්කන්ධේ වැඩෙනකොට එතන උපාදානයේ වෙලා දුකමයි වැඩෙන්නේ. දුක වැඩුණු නිසායි ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මේ සියල්ලන්ගෙන්ම නොමිදුණු හිතක් දුකින් නොමිදුණු හිතක් ඇති වුණේ. ඕක අතීතයේත් ඔය විදියමයි අනාගතයටත් මහණෙනි යම් තාක් කාලයක් ලෝකයේ ප්‍රිය වශයෙන් මధుර වශයෙන් සැප වශයෙන් නිත්‍ය වශයෙන් සුඛ වශයෙන් නිරෝගී දෙයක් වශයෙන් නිර්භය වශයෙන් දැක්කොත් අනාගතයටත් මේ ක්‍රියාවලිය මහණෙනි ඔය විදිහටමයි ඇති වෙන්නේ කියනවා. වෙන විදියකට ඇති වෙනව නෙමෙයි කියනවා. ඔය විදියටමයි ඇති වෙන්නේ කියනවා. ඒ වගේම පින්වත් මහණෙනි වර්තමානයේ දැන් මේ මොහොත තුල යම් කිසි ප්‍රිය භාවයක් මధుර භාවයක් පවත්වනවා නම් ඒ ප්‍රිය භාවයේ මధుර භාවයේ පදනම් කරගෙන යම් වෙලාවක ලෝකේ නොඑක් ආකාරයේ දුක්ඛයන් උපදිනවා නම් නොඑක් ආකාරයේ දුක්ඛයන් සමුදේ වෙනවා නම් ඒ නොඑක් ආකාරයේ දුක්ඛයන් සමුදේ වෙන්නේ මේ ස්වභාවයෙන්මයි කියනවා. ඒ නිසා මේ අපි මේ ලෝකේ යථාර්ථය දැන ගැනීමමයි මේකට විකල්පය. මොකක්ද යථාර්ථය? පින්වත්නි මේ ලෝකය තුල පවතින ප්‍රිය භාවයෙන්, මధుර භාවයෙන්, නිත්‍ය වශයෙන්, සැප වශයෙන්, ආත්ම වශයෙන්, නිරෝගී දෙයක් වශයෙන්, නිර්භය දෙයක් වශයෙන් දැක්කහම ඒ නිර්භය දෙයක් වශයෙන් දැකපු තැනක පින්වත්නි තණ්හාව වැඩෙනවා. නමුත් දැන් මෙතන බොහොම වැදගත් දෙයක් තියෙනවා. ඒ වැදගත් දේ තමයි අපි එහෙමනම් මේ ලෝකය අත්දකින්නකොට ලෝකය වින්දනය කරනකොට මේ ලෝකය පිළිබඳව ප්‍රිය භාවයෙන් පිළිගන්නේ නැති තැනකට ලෝකය දකින්න ඕන. මොකද ලෝකයේ ඇත්තටම ප්‍රියභාවයෙන් පිළිගන්න පුළුවන් තැනක අපි අමාරුවෙන් අප්‍රියභාවයෙන් දකින්නවා නෙමෙයි. නමුත් ලෝකයේ සැබෑවටම ප්‍රියභාවයක් මధుර භාවයක් පවත්වන්න බෑ පින්වත්නි. නිත්‍ය ස්වභාවයක් ලෝකයට පවරන්න බෑ. සුඛ ස්වභාවයක් ලෝකයට පවරන්න බෑ.
ආත්මීය ස්වභාවයක් ලෝකයට පවරන්න බෑ. ඊට පස්සේ නিত্য සුඛ ආත්ම ස්වභාවයක් ඒ වගේම නිර්භය භාවයක් පවරන්න බෑ. මොකද මේ රූපය හැම වෙලාවකම විපරිණාමයටපත් වෙනවා. ඒ නිසා මේ ලෝකයේ මේ හැම වෙලාවකම වෙනස් වෙන ලෝකයක්. ඒ නිසා තැතිගැන්මක් ලෝකයේ ගැන තියෙන්න ඕනේ. ඒකටම අපි සංසාර බය කියලා කියන්නේ. මොකද මේ මොහොතේ අපේ ඇස වරද්දවා ගත්තොත්, කන වරද්දවා ගත්තොත්, නාසය වරද්දවා ගත්තොත්, දිව වරද්දව ගත්තොත් ඒ தත්ත්වයේ මහා භයානක තත්වයක්. ඒක බය විය යුතු තත්වයක් විදියට ලෝකේ අපි තා ප්‍රවේශමින් අත්දැකිය යුතුයි. එබඳු ආකාරයකින් ලෝකය ප්‍රවේශමින් අත්දකින්නකොට ඒ ලෝකයේ ප්‍රවේශමින් අත්දකින්න තැනකදී පින්වත්නි අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තේරුම් ගන්න ඕන දේ තමයි මේ ලෝකයේ යථාර්ථය කියලා කියන්නේ අපි හිතන දෙයට වඩා වෙනස් ස්වභාවයක්. මෙන්න මේ යථාර්ථයේ තේරුම් ගත්ත තැනක ලෝකයේ කෙරෙහි පින්වත්නි තණ්හාවක් ඇති වෙන්න ඉඩක් නැහැ. මොකද අපි තුල පවතින රූප තණ්හා, ශබ්ද තණ්හා ආදී තණ්හාව ඇති වෙන්නේම මේවා ගැන නොදක්නාකමටයි. ඒ නිසා මේවා පිළිබඳ යථාර්ථය දැනගන්නකොට ඒ දැනගත්ත තැනකදී ඒ ශ්‍රාවකයාට මහ විශාල යහපතක් සැලසෙනවා. මොකද එයාට රූප තණ්හා, ශබ්ද තණ්හා ආදී තණ්හාවේ විවිධාකාර ස්වභාවයන් හිත තුල උපදින්නේ නැහැ. විවිධාකාර ස්වභාවයන් උපදින්නේ නැහැ. ඒ උපදින්නේ නැතිකොට ඒ තණ්හාව උපදින්නේ නැහැ කියන්නේ මහ විශාල යහපතක් පින්වත්නි. එතන මේ ස්කන්ධයන්ගේ වැඩිමක්, උපාදානීය ස්වභාවයක් පවරන්න පුළුවන්කමක් නැහැ. ඒතර උපාදානීය ස්වභාවයක් පවරන්න බැරි නිසා නිකම්ම ස්කන්ධ ටිකක් සමුදේ වී නිරුද්ධ වී යන විදිය විතරයි ඒ හිත තුල ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒක උපාදානය කරගන්න වටිනාකමක් පැවරෙන්නේ නැහැ. මොකද එයා මේ කාරණේ මූල බීජයේ පවතින යථාර්ථය දන්න නිසා. එතකොට ස්කන්ධයන්ගේ දුක වැඩෙන්නේ නැති නිසා ඒ පුද්ගලයා තුල නොඑක ආකාරයන් දුක වැඩෙන්නේ නැහැ. ඒ නොඑක ආකාරයේ දුක වැඩෙන්නේ නැතිකොට යාට ජාති වශයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස වශයෙන් එයාගේ හිත මිදීමක් මිසක් එයාගේ හිත වශීකృత භාවයක් අත්දකින්නේ නැහැ. ඒ නිසා එයා එතනයි දුකෙන් මිදෙන්නේ. එතනයි පින්වත්නි යා දුකෙන් නිදහස් වෙන්නේ. එතනදී ඒ ශ්‍රාවකයා සම්පූර්ණයෙන්ම දුක හමාර කරගන්නේ. එතකොට මේ දුක හමාර කර ගැනීමේ පටිපාටිය පිළිබඳ අපි හරි ලස්සනට තේරුම් ගන්න ඕනේ. එතකොට මේ දුක හමාර කරන්නේ ඔන්න ඔය විදියටයි කියලා අපිට බොහොම පැහැදිලි නුවණක්, පැහැදිලි අවබෝධයක් අපේ ජීවිතය තුළට තියෙන්න ඕන. එතකොට මේ පැහැදිලි අවබෝධය තියෙනකොට අපට තේරෙනවා මේ ඇතුලේ ඇතිවෙන ක්‍රියාවලිය පිළිබඳ ඉතාම සියුම්ම මේ කාරණය Tamanට හොඳට භාවනාව තුළින් දකිනකොට ඇත්තටම පින්වත්නි ලෝකයේ පිළිබඳ අභිරමණයක් පිළිගත්ත බවක්, සතුටින් අල්ලගත්ත බවක් කවදාවත් දැනෙන්නේ නැහැ. මේ විදිහේ කාරණයක් පිළිබඳ අපට ඊටාම පළල්ව භාවනාමය ඥානයකින් අත්දැක ගන්න බැරි වෙච්ච නිසා තමයි තව දුරටත් නොඑක ආකාරයේ දුක්ඛයන් සමගම අපි සංයෝග වී කටයුතු කරන්නේ. ඒ සංයෝග වී කටයුතු කරන තැනක අපට ගොඩාක් දේවල් නඩත්තු කරන්න වෙලා තියෙනවා. ගොඩක් දේවල් රැකබලා ගන්න වෙලා තියෙනවා. ගොඩක් දේවල් පරිස්සම් කරන්න වෙලා තියෙනවා. බාහිර ලෝකයේ ගොඩාක් දේවල් අපිට කරන්න වෙලා. මේ ඔක්කොම කරන්න උනේ පින්වත්නි ලෝකයේ ඇත්ත කතාව නොදන්නා කමටයි. ලෝකේ යථාර්ථය දන්නේ නැති කමටයි. ඒ නිසා ලෝකේ යථාර්ථය දැනගත්ත ශ්‍රාවක භාවයක් පිණිස අපි මේ ධර්මය පරිස්සමින් තමාගේ ජීවිතේ විමසන්න පාවිච්චි කරන්න ඕන. ඒ තමන්ගේ ජීවිතේ විමසන්න මේ ධර්මයේ පාවිච්චි කරනවා කියලා කියන්නේ පින්වත්නි ඇත්තට මේ තමන්ගේ අභ්‍යන්තර ප්‍රත්‍ය තුල ඊටාම සාධාරණව තමන්ගේ අභ්‍යන්තරය ඊටා ප්‍රවේශමින් විමර්ශනය කරනවා කියන එක. එහෙම ප්‍රවේශමින් විමර්ශනය කරන ශ්‍රාවක භාවයක් අපට උවමනා කරලා තියෙනවා. ඒ බඳු ශ්‍රාවක භාවයකට මේ ධර්මයේ ඔස්සේ ක්‍රමානුකූලව පියනගන්න ඕන. එහෙම පියනගන්න බැරි වුණොත් පින්වත්නි ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා අපි අසරණයි. එතකොට මේ මායාවේ වසඟයෙන් නිදහස් වීම පිණිස අපට කරන්න තියෙන එකම දේ තමයි අභ්‍යන්තර ප්‍රත්‍ය ඊතා ප්‍රවේශමින් විමර්ශනය කරන එක. එතකොට
අපේ හිත නිරන්තරයෙන් වසඟයට යන බවක් තියෙනවා නම් මාර වසඟය තුල පසුවන බවක් තියෙනවා නම් ඒ මාර වසඟයෙන් නිදහස් වෙච්ච තැනක නම් නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න තියෙන. ඒ බඳු තැනකට හිත හදා ගන්න නම් පින්වත්නි ක්‍රමානුකූලව Tamanගේ අභ්‍යන්තරික ප්‍රත්‍ය විමර්ශනය කරන තැනකට අපේ හිත හදාගත යුතුයි. ඒ බඳු තැනකට හිත හදාගන්න අපි මේ ධර්මයේ පරිහරණය කරන්න ඕන. මේ ධර්මයේ එහෙම පරිහරණය කරනකොට තමයි බලාගෙන ඉද්දී ශ්‍රාවකයා තුල නිවීමක් ඇති වෙන්නේ. ඒ බඳු නිවීමක් ඇති කර ගැනීම පිණිස අපි මේ බුදුරජාණන් වහන්සේගේ මූලික බුද්ධ වචනය උපයෝගී කර ගැනීම පිණිස උනන්දුවක් කැමැත්තක් මේ ආකාරයෙන් දකින භාවනාමය ඥානයක් දියුණු කර ගන්නට මේ කුසලානිසංසයන් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පින්වත්නි, අද දේශනාවේ දායකත්වය මැණික් දිවෙල දොඩම්කොටුව පදිංචි ආචාර්ය ලලිත් දොඩම්කොටුව මහත්මයා විසින් දායකත්වයේ දරලා තියෙනවා. එතුමා ප්‍රධාන පවුලේ හැම දෙනාටම අපි ආශිර්වාද කරනවා. නිදුක් බව, නිරෝගී භාවය, සුවපත් භාවය, දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. කායික මානසික යහපත සැලසේවා. උභය ලෝකාර්ථ සංසිද්ධිය සැලසේවා. ඊ타ම ඉක්මනින් ධර්මාවබෝධ කරගන්නට මේ කුසලානි සංසයන් හේතු වාසනා වේවා කියලා අපි ආචාර්ය ලලිත් දොඩම්කොටුව මැතිතුමන් ප්‍රධාන පින්නතුන්ට මේ උතුම් කුසල් නිවන් දොරටුවක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ ඇත්ත බලාපොරොත්තු වෙනවා දේශකයන් වහන්සේ වෙච්ච අපටත් ලක්වාසී ලෝවාසී මහා සංඝරත්නයටත් මේ උතුම් ධර්ම දානමී කුසල් වහවහ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරලා තියෙනවා. ඒ වගේම ඒ පිනතුන් බලාපොරොත්තු වෙනවා සංසාරගත දෙමව්පියන්, ගුරුවරුන්, අඹදරුවන්, ඥාතිහිත මිත්‍රාදීන් ඇතුළු සකල ලෝකවාසී දෙව් මිනිස් ප්‍රජාවටම වහවහ ධර්මාවබෝධ කරගන්නට මේ කුසල් බලවත් වේවා හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම මගපලලාභීන් ලෝපුරා වැඩි වැඩියෙන් බිහි වේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් විදසුන් වඩා සසර දුක් නිමා කර ගැනීම පිණිස ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුල දහයාද වුණු පිරිසට මේ විශ්ව ධාතුව විවෘත වේවා කියන අදිෂ්ඨානයත් ඇති කරගෙන තියෙනවා. ලලිත් දොඩම්කොටුව මහත්මයා ප්‍රදාන පවුලේ නමින් මිය ගියා වූ ඥාතීන්ගේ භවගාමී ජීවිතේ සුවපත් වේවා. ආයති භවයේ සුවපත් වේවා. සංසාරික ගමන සුවපත් වේවා. ඊ타ම ඉක්මනින් මේ උතුම් කුසලානිසංසයන් නිවන් දොරටුවක් වීමටම හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම ප්‍රඥා නාලිකාවේ නායක ස්වාමින් වහන්සේ ප්‍රදාන සියලු කාර්ය මණ්ඩලයටත් ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් හේතු වාසනා වේවා. ඒත් එක්කම පින්වත්නි, සියලු දෙවියන්ටත් සතරවරන් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන පරිවාර දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් උපකාර වේවා. මේ කුසලානිසංසයන්ගේ බලයෙන් හැම දිනාටම ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානයේ සහිතව අපි ධර්මානුශාසනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං